ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත් සියලු දෙනාටම පළමු කොටම සම්මුති මාත්‍රයකින් හෝ මේ ලැබුවා වූ 2022 නව වසර නිදුක් නිරෝගී භවයෙන් යුක්තව ඉතිරි කුසල් සම්පාදනය කර ගැනීමට හැකි පුණ්‍යවන්ත නව වසරක් වේවා කියන ආශිර්වාදය සෑම සියලු දෙනා වෙනුවෙන්ම පළමු කොට කරනෝ. හැම දිනම බලාපොරොත්තු වන්නේ මේ නව වසරේ පළමුවැනි සජීව සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට. පෙර වසරවල මෙන්ම තමන්ටත් ලොව පුරාම ඉන්න සදහැවතුන්ටත් ධර්මයෙන් ජීවිතයට ආලෝකයක් එකතු කර ගැනීම පිණිස මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරලමින් එහි දායකත්වයේ දරන්නේ කොළඹ පදිංචි පින්වත් පේ කල්යාණ මිත්‍ර ධම්මික කලපුගේ මහත්මාණන්, අමාලී කලපුගේ මහත්මිය, අනුෂංග, උවිනි සහ උදුල් යන පින්වන්ත දරු පිරිසක් විසින්. පින්වත්නි, වසරක් ඇරඹෙන වෙලාවේ ඔබ මුළු ලෝකේටම තථාගත බුද්ධ වචනේ දන් දෙන වෙලාව. බුද්ධ වචනෙන් ලෝකෙට සංග්‍රහ කරන වෙලාවේ ඊටාම උත්තම ප්‍රාර්ථනාවක් තබන්නට පුළුවන්. ශ්‍රද්ධා සිතකින් මේ දේශනාවට සවන් දෙන සියල්ලෝම එමෙන්ම ලෝපුරා ඉන්න සියලු සත්වයෝ සුවැත්තෝ වෙත්වා, දුකෙන් මිදෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව තියන්න පුළුවන් හොඳම වෙලාව මේ. මොකද සුවැත්තෝ වෙන්නත් දුකෙන් මිදෙන්නත් එකම මාවත මේ ධර්ම මාවත නිසා. ඒ නිසා දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොව කොතනක හරි බණහන සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයේ සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව දැන් කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනි, අලුත් අවුරුද්දක උදාවත් නිසා අදවන් දිනක ජීවිතයට එකතු කරගන්නට හරි වටින කාරණාවක් ඇතුළත් දේශනාවක් මාතෘකා කළේ. ධර්මයක් වේවා ඕනම දෙයක්, ධර්මයක් වේවා වෙනත් ඕනම දෙයක් වේවා, ප්‍රායෝගිකව පින්නතුනේ අපේ ජීවිතේ පුරුදු කරන්න බැරි නම්, පුහුණු කරන්න බැරි නම් එය කුමක් වුවත් එය බොහෝ කල් පවතින්නේ නැහැ ලෝකේ. අවලංගු වෙනවා. එතකොට හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්නතුනේ අපිට සුවපත් වෙන මාවත. ඒක හරි ප්‍රායෝගිකයි. මේ ලෝකේ සමහර විටකදී දරුවන් කුසේ දසමසක් තියාගෙන පුදුම රැකිල්ලක් නේ අම්මා කෙනෙක් රකින්නේ. ඒ බිහි කරපු දරුවට එතන ඉඳලා අඬන ඇඬිල්ලෙන් තේරුම් ගන්නව බඩගිනිද නැද්ද කියලා. වෙන සංඥාවක් නැහැ. ඒ අම්මත් පොඩි කාලේ ඒ භාෂාව ඉගෙන ගත්ත මිසක නේ වෙන උගන්වන්න දැනකුත් නැහැනේ. මෙහෙම අඬන්නේ මේකට, මෙහෙම අඬන්නේ මේකට කියලා. නමුත් අම්මට ඒකේ සංවේදනයක් තියෙනවා. හැබැයි එහෙම රැකපු අම්මගේ කටිමුත් කියවෙන්න පුළුවන් දරුවන්ට හතර අපායේ ලගින්න වෙන වචන. එහෙම රැකපු අම්මලා තිනුත්
කියවෙන්න පුළුවන් දරුවන්ට සතර අපායේ ඉන්න වෙන යම් යම් කතා නේ. ඒ මොහොත ගැන ඒ ජීවිතය ගැන හිතලා කියපු සමහර කතා ඒ මොහොතට ලොකු දෙයක් වගේ තේරුණාට අනාගතයේ සමහර ලාවකදී මත්ෙහි මහා දුක් පීඩා විඳින්න වෙන කාරණාවක් වෙන්න පුළුවන්. සීවලි මහරහතන් වහන්සේට වගේ නේ. එදා රජෙක් වෙලා ඉන්න වෙලාවේ ඒ රජුරුවන්ගේ අම්මා මව්බිසව අනෙක් රාජ්‍ය අල්ලගන්න උපක්‍රමයේ දුන්නේ අම්මා. ඇත්තටම එදා කලේ උපකාරයක් නෙවෙයිද? රජෙකුට කලේ උපකාරයක්, පුතෙකුට කලේ අපරාධයක්. එහෙම ඒවා පුතා රජ වුණොත් ඔය ඇත්තන්ගෙමුත් වෙන්න බැරි නෑ. අපිට තාම කාරණය ලං වෙලා නැතිකමනේ තියෙන්නේ. එතකොට සමහර වෙලාවකදී අම්මා කෙනෙකුට මුවා වෙලා දරුවන්ගේ ලෝකේ රැකවරණය හදන්නේ තාත්තා කෙනෙක්. ඒ තාත්තා දරුවන් වෙනුවෙන් ඕන තරම් දරදී අදිනවා. දුක් කැමැත්තෙන් විඳිනවා. හැබැයි එහෙම රකින්න දරුවන්ට තාත්තගෙන් කියවෙන්න පුළුවන් සතර අපායටම වැටෙන්න කතා. සතර අපායටම වැටෙන්න වෙන කතා කියවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් බණ කිව්වා. දවස් 45ක් නෙමෙයි. අවුරුදු 45ක් බණ කිව්වා. මේ අවුරුදු 45 මේ ලෝක ධාතුවේ කිසිම සත්වයකට හතර අපායේ වැටෙන්න වෙන වචනයක් කියලා නැහැ. ලේසිද? නැපෙන්නත් නේ. කිසිම දවසක පින්නත් නේ සසරේ දුකක් විඳින්න වෙන වචනයක් බුදුහාමුදුරන්ගේ මුවින් කිසිම සත්වයකට කිව්වම ගිහි කල තමන්ගේ පුතා වෙච්ච රාහුල කුමාරයාටත් එච්චරයි. තමන් වහන්සේගේ ශාසනය දෙකඩ කරගෙන ගියපු ගල් පෙරළපු දේවදත්ත හාමුදුරුවන්ටත් එච්චරයි. දැන් මේ දෙන්නට සමසිතක් ලේසිද? ලේසිද පින්නතුනේ? ලේසි නෑ. ලේසි නැති වුණාට කරන්න දෙයක් නෑ. ඒක තමයි පාර. ඇයි? මාතා යතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය පරිමාණං. මේ සූත්‍රය අපි කිව්වෙත් ඉතින් අපිට රැකෙන්න මිසක් ලෝකෙට මෛත්‍රී කරන්න නෙවෙයිනේ. ඒකනේ ගැටලුව උනේ. මේ සූත්‍රය අපි සජ්ජායනා කළෙත් බොහෝ විටකදී අපිට රැකෙන්න මිසක ලෝකෙට මෛත්‍රී කරන්න නෙමෙයි. මොකද්ද මේ කියන්නේ? එකම දරුවෙක් ඇති අම්මා කෙනෙකුට දරුවෝ දෙන්නෙක් හිටියොත් කමන්නේ. එක්කෙනෙක් නැති වුණොත් අනිකයි ඉන්නවනේ කියලා හිත හදෙන්න යම් සීමා යම් පරාසයක් තියෙනවා. හැබැයි එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට ඒ දරුවා කෙරෙහි ස්වභාවයෙන් උපදින සෙනෙහසක් තියෙනවා. අනුකම්පාවක් තියෙනවා. එවන් වූ මෛත්‍රී සිතක් එවන් වූ సంతානයකින් බලන්න කියනවා සබ්බ භූතේසු සියලු සත්වයෝ ගැන. සියලු සත්වයෝ කිව්වම දිග වේවා මහත වේවා කොට වේවා ඔය ඔක්කොම පැත්තක දාන්නකෝ. භූතාවා සම්භවේසීවා ඉපදිච්ච අයත් උපත බලාපොරොත්තුවෙන් ඉන්න අයත් හැමෝම කෙරෙහි හිතන්නකො බලන්න පින්නත් මේ කියන කාරණය කළොත් මේ අවුරුද්දේ අපි ප්‍රාර්ථනා කරන එකක් ලබා ගන්න පුළුවන්. මොකද්ද? සැනසෙල්ල ලබන්න පුළුවන් නේ. හැබැයි ඉතින් අපි ප්‍රාර්ථනා කරලා දැන් අවුරුදු සමහරුන්ට 60යි, සමහරුන්ට 70යි, 75යි තාම පැතුම විතරයි වැඩේ වෙලා නැහැ. ඒ කියන්නේ පාර වැරදි.
බුදුහාමුදුරුව වදාලා මා ඒකේන ද්වේ අගමිත්ත. එකම මග දිනමක් යන්න එපා කිව්වා. ප්‍රථම 69ට ධර්මදූතයන් වහන්සේලා. ඒකේ ගැඹුරු අර්ථය තමයි අලුත් මාවත් හොයාගෙන යන්න. ඒකත් අර්ථයක්. එතකොට අපි ප්‍රාර්ථනා තැබූ පමණින් සතුට සමාදානයේ සැනසෙල්ල තාම අපිට මේ අලුත් අවුරුදු එකක්වත් ලැබිලා නැත්තම් දැන් ගිය අවුරුද්දේ ලැබුණා නම් මේ අවුරුද්දෙත් ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. අපි දන්න වචන ඔක්කොම දාලා පින්නතුනේ 2021 ජනවාරි 1 වෙනිදාත් මේ ටිකම පෙතුවනේ. දැන් 2022 ප්‍රාර්ථනා කරනවා. එක්ක කිරියෙන් පැණියෙන් උතුරපු ටික මදි. නැත්තම් ඉතුරු වෙම නැහැ. ඔය දෙක එකක් වෙන්න එපා. ඒක 2021 පැතුවා කියන්නේ 2020 ප්‍රාර්ථනා කරපු එක ඒ හරි ගිහිල්ලත් නැහැ. මේ කියන්නේ වෙන දෙයක් නෙවෙයි. පැතුම හොඳයි. එහෙනම් මේ හැම අවුරුද්දකම අපි ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ග දෝෂයක් තියෙනවා. අරමුණ පැත්තකට කරන්නේ ක්‍රමේ වෙනස් කරලා බලන්නකෝ දැන් මේ අවුරුද්දේ. පැහැදිලිද? දුෂ්කර ක්‍රියා කාමසුකල්ලිකාණු යෝගයෙන් සත්‍ය අවබෝධ කරන්න බෑ. සත්‍ය අවබෝධ කරන එක නැත කරලේ නෑ කාමසුකල්ලිකාණු යෝගය ඇත්තරියා. ඊළඟට අත්තිකිලමතාණු යෝගයට ආවා. සත්‍ය අවබෝධ කරන්න බෑ. හැබැයි සත්‍ය අවබෝධ කරන්න ඕන කියන එක පැත්තකට දැම්මේ නෑ. කාමසුකල්ලිකාණු යෝගය ඇත්තරියා. මේ අත්තිකිලමතාණු යෝගය ඇත්තරියා. අරමුණ තියාගන්න ක්‍රමය නැවත අනුගමනය කරලා ඵලය සාධනය වෙන්නේ නැත්නම් ක්‍රමය වෙනස් කරන්න. දැන් ඉඳ ප්‍රාර්ථනා තැබුවා ඇති. දැන් වැඩ පටන් ගන්න ඕන. මේ කියන්නේ මොකද්ද? එහෙනම් ඔබේ සැපත පිණිස මගේ පැතුම මෙච්චර කල් සාධනය වෙලා නැහැ. ඒ කියන්නේ ඵලදායී වෙලා නැහැ. ඔබේ සැනසෙල්ල වෙනුවෙන් මගේ පැතුම විතරක් මේ වෙනකන් බල සම්පන්න වෙලා නැහැ. නැත්තම් ඔබට වෙන්න එපා. මම පැතුවනේ ඔබට. දැන් එහෙනම් තියෙන්න ඕන අත්තාහි අත්තනෝ නාතෝ කියන තැනින් පටන් ගන්න. තමන්ගේ සැපත වෙනුවෙන් තමන් කරන්න තියෙන ටික දැන් කරන්න පටන් ගන්න ඕන. තමන්ගේ සැනසෙල්ල වෙනුවෙන් දැන් තමන්ට කරන්න තියෙන ටික කරන්න පටන් ගන්න ඕන. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සැබවින්ම හරියට මේ පාර අඳුනා ගන්නව නම් ඔය ප්‍රාර්ථනා කරන දේවල් අපිට මේ වෙනකොටත් යථාර්ථයක් පින්නතුනේ අපි හරියටම බුද්ධ වචනය තුල පිහිටගෙන ගියා නම් කියන්නේ අද වෙනකොට අපිට තව පැතුමක්වත් පතන්න දෙයක් නැහැ. එහෙනම් අඩුම තරමේ මට නිවන් සම්පත් ලැබේවා කියලා පතන්නවත් දෙයක් නැහැ. එහෙනම් ඒකවත් පතන්න දෙයක් නැහැ. මොකද ඒකත් මේ වෙනකොට එහෙනම් පච්චත්තං වේදිතබ්බෝ ප්‍රත්‍යක්ෂයක්. ඒ කියන්නේ රජ වෙච්ච කෙනාට අය මං රජ වෙන්නේ කවද්ද කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. දැන් අපි මේ අනේ මං කවද්ද රජ වෙන්නේ අනේ මං කවද්ද රජ වෙන්නේ කියලා බලාපොරොත්තු තියන් ඉන්නේ ඇයි? තාම රජ වෙලා නැහැ නේ. තාම රජ වෙලා නැහැ. සමහරුන්ට රජ වෙන්න ඕන කියලා හිතක්වත් නැහැ. එයාලා දන්නවා මට නම් රජ වෙන්න හම්බෙන්නේ නැහැ කොහොමටවත් කියලා. මේ කියන්නේ සූත්‍රයක්. ආසංස කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ තික නිපාතේ. ඒ කියන්නේ රජ වෙන්න බැරි යම් එදා තිබිච්ච ඔය සැඩුල් කුලේ වගේ කුලයක ඉපදුනොත් ආයේ පැතුවත් වැඩක් නැහැ නේ රජ වෙන්න බෑ. එතකොට යාට රජ වෙනවා කියන එක පිළිබඳ අපේක්ෂාවක්ම නැහැ. ඊළඟට ශාස්ත්‍රීය කුලයේ කෙනෙක් ඉන්නවා. යාට බලාපොරොත්තුවක් තියෙනවා මං කවද්ද රජ වෙන්නේ කියලා. හැබැයි රජ වෙච්ච කෙනාට බලාපොරොත්තුවක් සංසිඳිලා තියෙන්නේ. මොකද එයා රජ වෙලා ඉවරයි. ඒ වගේ තමයි. සමහර කෙනෙක් ඉන්නවා නිවන ගැන අදහසක්ම නැහැ.
නිවන ගැන අදහසක්ම නැහැ. ඒ කියන්නේ ඒක අපිට කාරණයක්ම නෙවෙයි කියන තැන ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒක ශාසනය ඇතුළේ වෙන්නත් පුළුවන්, බැහැර වෙන්නත් පුළුවන්. තවත් පිරිසක් ඉන්නවා නිවන බලාපොරොත්තු වෙන්නේ. නිවන පිණිස යමක් තියෙන. හැබැයි එහෙම නිවන ගැන අදහසක් හරි තියෙන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයා ඒ නිවන් මාගේ ස්වල්ප මාත්‍ර දෙයක් හරි කරගෙන තියෙනවා නම්. නැත්තම් අදහසක් ඇති වෙන්නේ නැහැ. හැබැයි නිවන අවබෝධ කළ රහතන් වහන්සේට තවදුරටත් නිවන ගැන බලාපොරොත්තු වන්නේ නැහැ. මොකද උන්වහන්සේ වෙනකොට ඒක සාධනය කරගෙන ඉන්නේ. ඉතින් මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක අපිට මත්තේහි දුක් පිනිස පවතින, මත්තේහි පීඩාව පිනිස පවතින කිසිම වචනයක් බුද්ධ වචනෙන් දේශනා කරලා නැහැ අවුරුදු 45ක් ඇතුලේ. ඒ හින්දානේ උන්වහන්සේට වදතං පවර කියන්නේ. කතා කරන්න වුන් අතර අග්‍ර කියලා කියන්නේ ඒක නිසා. අර්ථ සහිතවමයි දේශනා කරන්නේ. අර්ථ රහිතව නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාවත හරියට ගත්තොත් පින්නතුනේ ඇත්තටම අපේ ජීවිත සුවපත් කරගන්න බොහොම පහසුයි. ඒකට මේ දේශනාව මේ සූත්‍රය ලොකු උපකාරයක් වෙයි. පින්නතුනේ අංගුත්තර නිකායේ තික නිපාතේ දේව දූත වර්ගයේ තියෙනවා පින්නතුනේ සූත්‍ර දේශනාවක්. මේක බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ නම් නමින් සඳහන් කරලා නැහැ මේ සූත්‍රය. නමුත් ඇතැම් ත්‍රිපිටක සංස්කරණයන් වල මේක හත්තාලවක සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක කාලයක වැඩ හිටියා පින්නතුනේ අලව් නුවර පින්නතුනේ ගවයන් යන පාරක් තිබුණා. කියන්නේ කැලේ ගවයන් ගමන් කරන මාවත තියෙනවා. ගවයන් ගිහිල්ලාම තමයි ඒක මාවත බවට පත් වෙලා තියෙන්නේ. අන්න ඒ මාවතේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දවසක් වැඩ හිටියා. රාත්‍රියක. මේ රාත්‍රිය නවම් මැදින් කියන මාස දෙක අතර කාලයක්. එතකොට මේ කාලේ ඊටාම සීතලයි. පින්න වැටෙනවා. දැන් ගවයන් ගිහිල්ලා පහුගිය වෙහි කාලේ ගවයන් ගිහියපුහම අර ගවයන්ගේ කුරපහරවල් පොළවේ හිටිනවා. නේ? ඊට පස්සේ පායනවා. එතකොට මොකද වෙන්නේ? අර කුරපහරවල් ඒ විදිහටම වේලෙනවා පින්නතොනේ. දැන් මේක ඊටාම මෘදු භූමියක්ද ඊටාම රළු කරකශ පොළවක්ද එතකොට? ගැටිති තියෙන මොකද මේ පස වේලිලා අර කුරපහරවල් එතකොට මේක සම මට්ටමක නෙමෙයි තියෙන විෂමයි. බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගවයන් ගිහිල්ලා මේ විදිහට සැකසිච්ච මේ මාවතේ තමයි වැඩ හිටියේ දා. මොකක්ද ආසනය? ගස් වලින් වැටිච්ච කොළ එකතු කරලා සුගත චීවරය පින්නතුනේ ඒකමත් එලලා. මේ බුදුහාමුදුරුවන්ගේ එදා ආසනය ගැන කියන්නේ ගස් වලින් වැටිච්ච කොළ එකතු කරලා ඒ මැත්තේ සුගත චීවරය අතුරලා බුදුහාමුදුරුවෝ එදා රාත්‍රියේ වැඩ හිටියේ මෙන්න මේක උඩ මේ ආසනේ. ලොකු ඇටේරිය වනයක් ඉතාම සීතල රාත්‍රියක්. පින්න වැටෙනවා. ඔය නවම් මැදින් මාස දෙක අතර දවස් 8ක් විතර පින්න වැටෙනවා කියනවා. ඒ පින්නේ තමයි බුදුහාමුදුරුවෝ දැන් වැඩ ඉන්නේ මේ ඇටේරිය වනේ ගහක් මුල. බුදුහාමුදුරන්ගේ සිවුර ඊටාම තුනී සිවුරක් පෙරවගෙන හිටියේ. දැන් හිතන්නකෝ බලන්න ඒ විතරක් නෙවෙයි දේශනාවේ කියනවා වේරම්භ වාතේ හමනවායි කිව්වා. මොකද මේ වේරම්භ වාතේ කියලා මෙතන කිව්වේ? එක දිශාවකින් නම් හුළඟ හමන්නේ ඒක එතන වේරම්භ වාතේ කියන්නේ නැහැ කියනවා. දෙදිශාවකින් නම් හුළං හමන්නේ ඒත් වේරම්භ වාතේ කියන්නේ නැහැ කියනවා. සිව් දිශාවෙන්ම හුළං හමනවායි කියනවා. සීතල රාත්‍රියක පින්න වැටෙද්දි ගහක් මුල තුනී සිවුරක් පෙරවගෙන අර රළු පොරවේ බුදුහාමුදුරුවෝ සැතපීලා ඉන්නවා. හතර වටින් හුලං හමනවා.
දැන් මේක අහන එකත් අපිට දුකක් නේ. හිටියනම් කොහොම වෙයිද? දැන් මේක අහන එකෙන් අපිට දැනෙනවනේ මේකේ තියෙන කටුකභාවය. මේකේ තියෙන අපහසුභාවය, දුෂ්කරභාවය අපිට මේ අහන ටිකෙන් තේරෙන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම හිටියේ? හේතුවක් ඇතුව. කෙනෙක් අරමුණු කරගෙන ඒ අරමුණු කරගත්තු පුද්ගලයාට ධර්ම දේශනාව අවබෝධ කරවන්නට නම් ඒ සඳහාම වූ කාරණයකින් පටන් ගන්න ඕන. ඒ ආරම්භය ගන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ඉන්නේ. පැහැදිලිද? කවුද මේ පුද්ගලයා? හත්තක ආලවක. කවුද හත්තක ආලවක කියන්නේ? හත්තක ආලවක කියන්නේ පින්නතුනේ අනාගාමී වෙච්ච උපාසක භාවයට පත් වෙච්ච කෙනෙක්. මේ හත්තක ආලවක කියලා කියන්නේ අලව් යක්ෂයා හැම නෙවෙයි. අලව් රටේ අලව් රජුරුවන්ගේ පුතා. අලව් රජුරුවන්ගේ පුතා. ඇයි මේ හත්තක ආලවක කියන්නේ? ඔබට මතකද අලව් රටේ අලව් රජුරුව අහු වුණානේ යක්ෂයාට. අනේ යක්ෂයාට අහු වුණාට පස්සේ යක්ෂයා කිව්වා පින්වත්නි මන් නුඹව කනවා. ඒ වෙලාවේ ඔන්න රජුරුව කිව්වා මොකද්ද? දැන් රජුරුව හොඳටම බය වුණා. රජුරුව කිව්වා මම කෑවොත් අද නුඹට ආහාරය අද විතරයි. අදින් ඉවරයි. හැබැයි අද නුඹ මාව නිදහස් කළොත් මම හැමදාම දවසට එකා ගාන එවනවා කිව්වා. ඔන්න පාලකයාගේ පැවැත්ම වෙනුවෙන් රටවැසියා බිලි දෙන න්‍යාය. ඔක ඉතිහාසය ඔය. කොයි කාලෙත් එහෙමයි බලය පවත්වා ගන්න එහෙම දේවල් කරනවා ඉතින්. ඉතින් මේ දැන් මොකද කරේ මේ රජුරෝ? දැන් යක්ෂයාත් ඉතින් අහු වුණා. රටවල් වල එහෙම යක්ෂයෝ හැදෙනවා පින්නතුන ඔය ක්‍රමයෙන්. ඔය පාතාල ලෝකේ ඕවා මේවා කියන්නේ ඔය හැදිච්ච ඔය යක්ෂයෝ තමයි. පැහැදිලිද? දැන් මේ රජුරු මොකද කරන්නේ? හිරේ ඉන්න මිනිස්සු එක එකනා ද යවනවා. දැන් හිර කරගෙන ඉඳලා කණ්ඩ දීලා තියෙන මොකුත් නැහැ නේ. ඒ නිසා ඉතින් රජුරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් අර හිරේ ඉන්න මිනිස්සු එක එකනා යවනවා අර යක්ෂයාට. නමුත් දැන් දවසක් එනවනේ මේ හිරේ හිස්වන හිරගෙවල් හිස් වුණා. දැන් මොකද කරන්න පින්නොතනේ? රටේ රටවැසියන්ගේ පවුල් වල එක එකනා දැන් රජුරු යවනවා යක්ෂයාට ආහාර පිණිස. දැන් රටවැසියෝ දැනගත්ත මේක හරියන්නේ නැහැ. දැන් මේ එක එකනා යක්ෂයාට යවනවා. දැන් මිනිස්සු පින්නොතනේ තියෙන අතට අහු වෙන දේවල් අරගෙන රටෙන් පැන්නා. ජීවිත හොයාගෙන. දැන් අන්තිමේදී යවන්න කෙනෙක් නැහැ. බලන්න බලයට කාමයට අහුවීමේ බරපතල තැන රජු වෙච්ච පියාගේ රැකවරණය වෙනුවෙන් පුතා යවනවා එදා යක්ෂයා ළඟට. බලන්නකො පින්වත්නි. දැන් පුතා යවුවට පස්සේ නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ කුමාරයාට මගඵල ලබන්න වාසනා භාග්‍ය තියෙනවා. ඇයි? අනාගාමී වුණා පස්සේ. බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයා ළඟට ගිහිල්ලා යක්ෂයාව සරණ සීලෙත් පිටලා පින්නතුනේ දැන් රජ්ජුරුවෝ රාජපුරුෂය අතට කුමාරයා දුන්නා. රාජපුරුෂය අරන් ගිහලා යක්ෂයා අතට දුන්නා. යක්ෂයාට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළාට පස්සේ යක්ෂයා කුමාරයාව දුන්නා බුදුහාමුදුරුවෝ අතට. බුදුහාමුදුරුවෝ ආපහු රාජපුරුෂයන්ට දුන්නා. රාජපුරුෂයෝ ආපහු ගිහිල්ලා රජුරුවන්ටම දුන්නා. අතින් අතට ගිය නිසා හත්ත කාලවක කිව්වා. ඕක තමයි හත්ත කාලවක කියන්න හේතුව.
දැන් පින්වත්නි මේ හත්තක ආලවක බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න නිරන්තරව යනවා බුදුහාරට උපස්ථාන කරන්න. ඒ යන ගමනේ පින්වත්නි රතයෙන් බැස්සා මේ ගවයෝ යන පාරායිනේ තියෙන නොයෙක් වර්ගේ මල් කඩා ගන්න මේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුහාමුදුරුවෝ එතන තමයි එදා රාත්‍රියේ මේ වැඩ හිටියේ. බලන්නකො පින්වත්නි මේ එක පුද්ගලයෙක් වෙනුවෙන් බුදුහාමුදුරුවන්ගේ කැපකිරීම බලන්නකො. ඔන්න මේ අවුරුද්දේ අපේ ජීවිත ලස්සන කරගන්න වටින පාඩමක්. අනිකා වෙනුවෙන් ඔබ මොනවද කළේ? හැබැයි අනිකා වෙනුවෙන් ඔබ මොනවද කළේ කියලා අන්තිමේදී අවුරුද්ද ගෙවිලා බලද්දි මං වෙනුවෙන් මොනවද කරගත්තේ කියලා බලද්දි හිස් වෙන්න එපා. බැරිද? අපිට පුළුවන් වෙන්න ඕන අනිකා සුවපත් කරන්න. හැබැයි ඒ කිසිම ආකාරයක අපේක්ෂාවකින් නෙමෙයි. ඔහුගේ සුවපත් භව පිණිසමයි. එසේ ඔහුට යමක් ඔබ කරනවා නම් මතක තියාගන්න ඒක ඔබට කරගත්තු දෙයක්. අනිකා වෙනුවෙන් කරනවා කියද්දි මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබ බොහෝ අයට යම් දේවල් වලින් උදව් උපකාර කරලා තියෙනවන්නේ. ඇත්තටම අපි වැඩියෙන්ම කරලා තියෙන්නේ අපිට මොන යම් හෝ ආකාරයකින් දැන් අපි යම් දේවල් දීලා තියෙනවනේ. දානයක් හැටියට දීලා තියෙනවනේ. අපි මේ දීලා තියෙන යම් දේවල් මොන ආකාරයකින් හෝ අපිට අදාළකමක් තියන අයටද අපිට අදාළම නැති අයටද දීලා තියෙන්නේ. මොකද හිතෙන්නේ? කාටද කියලා දෙන්නේ? මොකක් හරි පැත්තකින් අපිට අදාළතාවයක් තියෙන කෙනෙකුට. දැන් ඒක දානයක්ද? අල්ලසක්ද? මේ කෙලෙස් හිත තවත් කෙලෙස් වල අපිව අතරමං කරන හැටි බලන්නකෝ. ඒක තමයි දේශනාවේ ඔය තියෙන සාරාණීය වත කියලා එකක්. ඔය සාරාණීය වත පුරණ කෙනා පුරණ භික්ෂුව තමන්ගේ පාත්‍රයට ලැබෙන පිණ්ඩපාතෙත් පින්නතුනේ කැමැති තාක් අනෙක් ස්වාමීන් වහන්සේලාට ගණ්ඩ පාත්‍රය නිදහස් කරන්න ඕන. ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම අතේ පාත්‍රය ගිහිලා ආපහු වෙනකොට පාත්‍රය හිස්. එතකොට මොකද කරන්නේ? දෙවනි වතාවත් තමන් වෙනුවෙන් පිණ්ඩපාත යන්න කිව්වා. හැබැයි එහි තියෙන හොඳ ටික අනෙක් අයට දෙන්න කිව්වා. හැබැයි ඒ දෙද්දී තමන්ගේ ආචාර්යයන් වහන්සේ ඉන්නවා කියමු. උන්වහන්සේට දුන්නයි කියලා මේක සාරාණීය වත බවට පත් වෙන්නේ නැහැ. තමන්ගේ ශිෂ්‍යයා ඉන්නවා කියන්නකෝ. තමන්ගේ ශිෂ්‍යවරයන් වහන්සේට දුන්නයි කියලා මේක සාරාණීය වත වෙන්නේ නැහැ. ඇයි ඒක සාරාණීය වත වෙන්නේ නැත්තේ? ඒක දුන්නේ ගුරුවරයා නිසා, ශිෂ්‍යයා නිසා. දැන් මේ කියන එක තේරෙනවද? අපි ඇත්තටම කරලා තියෙන ඇතැම් තැන්වල පින්නතුනේ මොනියම් හෝ ආකාරයකින් අපි දන් දුන්නා කියලා කිව්වට ඒ දීමනා සමහර දේවල් ඇස්සේ ආපහු තියෙන්නේ පුද්ගලයාව අපි වටා පවත්වා ගැනීමක් මොන අරමුණෙන් හෝ. තවත් විදිහකට කිව්වොත් ඒක ඇත්තටම දානයක් හැටියට නෙවෙයි අපි පාවිච්චි කරලා තියෙන්නේ බිලී කොක්කක් හැටියට. කොච්චර දුරටද කියලා ඔබ ගලපලා බලන්න මේවා. හැබැයි ඔබට අදාළම නැති කෙනෙකුට දෙන්න පුළුවන් නම් සමහර කෙනෙක් යමක් දෙන්න හදනකොට හිතෙන්න පුළුවන් මොන වැඩකටද? මොකටද යාළුවට දෙන්නේ? ඉතින් අපි දන්න කියන අයවත් නෙවෙයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. අන්න ඔහුට දෙන්න පුළුවන් නම් සතුටුම සිතකින් ඔන්න දානපති. පැහැදිලිද? මොකද එයාගෙන් අපිට හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද එයා මේක අරන් කොහේ යයිද කොහේ ඉන්නවද කියලාවත් අපි දන්නේ නැහැ. එතෙන්දී ඔබට ඕන වෙලා තියෙන්නේ ඔහු සුවපත් කිරීම පමණමයි.
එතකොට මේ හිතේ කෙලෙස් අපිව රවට්ට අරන් යනවා පින්නතුනේ. මහා ලොකු ධර්මතාව වශයෙන් තමයි අපි රවට්ටලා අරන් යන්නේ. ඒකයි කියන්නේ ලෝකේ කාට රැවටුණත් කමන්නේ ඔබ ඔබට රැවටෙන්න එපා මේ වෙලාවේ. දැන් බුදුරජාණන් වහන්සේ බලන්න මේ එක පුද්ගලයෙක් වෙනුවෙන් කරන කැපකිරීම මහා රයක් සීතලේ වැඩ ඉඳගෙන මොන සැපයක් සුවයක් විඳින්න බැරුවද? එක පුද්ගලයෙක් වෙනුවෙන් ඔන්න බුදුහාමුදුරුව අඳුන ගන්න. අපිට බුදුහාමුදුරුව අඳුන ගන්න කවුද කියලා මේ උන්වහන්සේ පෑ 이르දි ප්‍රාතිහාර්ය උන්වහන්සේ වඩිනකොට මේ පාර කොහොමද සැකසුනේ? මං හිතනවා ඊට වඩා අපිට බුදුහාමුදුරුව ගැන මේ කාරණෙන් තේරුම් ගන්න පුළුවන් නම් උත්තමයි කියලා. ඒ තමයි සැබෑ බුදුහාමුදුරුව. අපිට පුළුවන් නම් සෝපාකට පිහිට වෙච්ච බුදුහාමුදුරුව දකින්න. එන ගමන් සෝපාකව ඇලෙන් හොදගෙන ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ට මහාන කරන්න දීපු. සුනීතගේ හිස ගාලා පුතේ මහාන විමුද කියලා අහපු බුදුහාමුදුරුව හොයාගන්න. පේසකාර දියණිය කියන මේ තරුණ කෙල්ලක් වෙනුවෙන් යොදුන් ගාණක් ගෙවාගෙන වැඩිය බුදුහාමුදුරුව අපිට අඳුන ගන්න පුළුවන් නම් අන්න අපිට පින්නතුනේ බුදුහාමුදුරුව ගැන හරි මාවතකට එන්න පුළුවන්. දැන් මේ හත්තක ආලවක කියන රාජකුමාරයා වෙනුවෙන් මේ ආවේ. බුදුහාර වැඩ ඉන්නවා. හත්තක ආලවක දැක්ක බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා වැඳලා ඇහුවා ස්වාමීනි ඊයේ රාත්‍රිය සුවෙන් හිටියද කියලා ඇහුවා. බලන්නකෝ හප කතාව. ඊයේ රාත්‍රියේ සුවෙන් සැතපුණද කියලා ඇහුවා. දැන් මේ ඉන්නේ කොහෙද? ගහක් මුල සීතලේ තුනී සිවුරක් පෙරවගෙන රළු පොළොවක. දැන් ඔහොම තැනක ඉන්න වෙලාවක අපින් කවුරු හරි ඇහුවා නම් එහෙම ඔය ප්‍රශ්නේ කොහොමද සැපෙන් හිටියද ඊරේ කියලා ඇහුවොත් එහෙම අපි ඒක ගන්නෙ මෙයා මට කිව්වේ ඇනුම් පදයක් කියලා. අපේ හිතේ වැඩිච්ච තරමනේ එච්චරනේ. හැබැයි බුදුහාර මොකද දුන්න උත්තරේ? රාජකුමාරය මං සුවෙන් හිටියේ කිව්වා. මේ ලෝකේ සුවෙන් කවුරු හරි නිදනවා නම් මම එයින් කෙනෙක් කිව්වා. මේ ලෝකේ කවුරු හරි සුවෙන් නිදනවා කියලා කෙනෙක් ඉන්නවා නම් මම එයින් කෙනෙක් කිව්වා. දැන් රාජකුමාරයා ඇහුවා ස්වාමීනි පුදුමයි මේක කොහොමද වෙන්නේ? මේ පින්න වැටෙන රාත්‍රියේ මහ සීතලේ තුනී සිවුරක් පෙරවගෙන මේ රළු කටුක පොළොවේ ගහක් යට ඔබ වහන්සේ සුවෙන් හිටියා කියනවනේ. කොහොමද ඒක වෙන්නේ කියලා ඇහුවා. බුදුහාඳුර ඇහුවා හොඳයි. මන් දෙයක් අහන්නම් නුඹට තේරෙන විදිහට උත්තර දෙන්නකෝ. නුඹ කැමති විදිහට නුඹට තේරෙන විදිහට උත්තර දෙන්න කිව්වා. හා කිව්වා. දැන් බුදුහාරන්ට ඕන වුණොත් මේ කතාව තමයි. ඒකනේ මේ ගහමුල වැඩ හිටියේ. බුදුහාමුදුරුවෝ අහනවා හොඳයි. එක පුද්ගලයෙක් ඉන්නවා ඇතුළතින් පිටතින් කපරාරු කරපු සුදු පිරියම් කරපු ගයක් ඇතුලේ. බිමට බුමුතුරුණු එලපු හොඳ යහනක් උඩ ඉන්නවා. තෙල් පහනක් දැල්වලා රූමත් ස්ත්‍රීන් නොඑක ආකාර සත්කාර මේ පුරුෂයාට කරනවා. කිසිම අගහිගයක් නැහැ. හැම පැත්තකින්ම හරිම සුවයි. සීතල සුළඟක්වත් වදින්නේ. හොඳ සුහ යහනක්. රතු පාට පළස්සු එලපු රතු කොට්ටවල ඉන්නවා කියනවා. මොකද හිතෙන්නේ? එයා සැපෙන් ඉන්නවා කියලාද හිතෙන්නේ කියලා ඇහුවා. රාජකුමාරයා ගත්ත ගමන් කිව්වා අන්න එහෙම කෙනෙක් නම් සැපෙන් ඉන්නවා කියලා කිව්වට කමන්නේ කිව්වා. ඒ ඉතින් රාජකුමාරයාට තේරෙන ටිකනේ. රාජකුමාරයා කිව්වා අන්න එහෙම කෙනෙක් නම් ඉතින් සැපෙන් ඉන්නවා කියලා කිව්වට කමන්නේ. ඒක නම් හරි කිව්වා. බුදුහාර ඊළඟට ඇහුවා හොඳයි. ඒ මිනිස්සයා එතන ඉන්නකොට රාග ගින්නෙන් පිච්චෙනවා නම් ඇතුළාන්තය මොකද කියන්නේ? සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි දුකයි කිව්වා. ඒ මිනිස්සයා ද්වේෂයෙන් ඇතුළ පිච්චෙනවා, ඇතුළ දැවෙනවා, මුළු මනින්ම ඇතුළාන්තේ අවුල් වෙලා, වියවුල් වෙලා මොකෙන්ද? තරහින්, ද්වේෂයෙන්. සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක නම් දුකයි කිව්වා.
මෝහයෙන් මුලා වෙලා කල්පනා කරගන්න බැරුව මොකද්ද මග නොමග තෝරගන්න බැරුව ඉන්න වෙලාවක් අර වගේ කුටියක් ඇතුලේ ගෙයක් ඇතුලේ අර වගේ අහනක් උඩ සැපයිද දුකයිද කියලා ඇහුවා. ස්වාමිනී දුකයි කිව්වා. බුදුහාමුදුරුවෝ වදාලා ඔය ටික මට නෑ කිව්වා මේ ගහමුල. ඔය ටික මට මේ ගහමුල නෑ කිව්වා. යම් රාගයක් හින්දා මේ ලෝකෙ මිනිස්සුන්ට සැනසෙල්ල නැත්තම් දැවෙනවා නම් පිච්චෙනවා නම් ඇවිලෙනවා නම් ඇතුළ ගිනි ගන්නවා නම් මගේ ඒ ගිනි නෑ කිව්වා. මං ඒ ටික නැවත නූපදින පරිද්දෙන් නිවලා ඉන්නේ කිව්වා. ඒ කියන්නේ ආයේ ඒ ටික ඇවිලෙයි කියලා බයක්වත් නැහැ. මේ ලෝකේ යමෙක් තරහෙන්, ද්වේෂයෙන්, වෛරයෙන් ගිනි ගන්නවා නම්, ඇවිලෙනවා නම්, වියවුල් වෙලා නම් ඉන්නේ මගේ එහෙම එකක් නැහැ කිව්වා. මගේ ආයේ උපදින්න නැති විදිහට මේ ටික නැති වෙලයි තියෙන්නේ කිව්වා. දැන් සමහර අවස්ථාවන් වලදී අපිට ඒක බයක් තියෙන්න පුළුවන් ඇති වෙයි කියලා අපහු. දැන් ඔබ මේ ශාන්ත භාවය, ඔය තියෙන සංසුන් භාවය, අප්‍රිය අමනාප රළු කටුක වචනයක් කනට අහන්න ලැබුණොත් එහෙම ඔබට තියෙයිද? තියෙද වෙනත් නේ. දැන් මේ ඔබේ හිතේ දැන් තියෙනවනේ ශාන්ත භාවයක් නේ. ওই ශාන්ත භාවය කවුරු හරි ඇවිල්ලා නින්දිත වචනකින් බැන්නොත් එහෙම ඔය විදිහටම තියෙයිද? තේද? නෑ. එහෙනම් ඔබේ දැන් තියෙන ශාන්ත භාවය අයිති ඔබට නෙවෙයි මට. මොකද මම බන කියන හින්දා නෙවෙයි නැත්තන්ගේ ශාන්ත භාවය තියෙන්නේ. නේ? දැන් මම අර කිව්ව නින්දිත වචනෙන් ඔබට කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අනිත් පැත්තට පෙරලෙනවද නැද්ද? පෙරලෙනවා. එහෙනම් ඔබේ දැන් තියෙන ශාන්තභාවයේ අයිතිකාරය මන්ද නැද්ද? ඒක ඔබේ හපංකම නෙවෙයි, මේක මගේ හපංකම. පැහැදිලිද? තවත් විදිහකට මේක කිව්වොත් ඒ කියන්නේ මගේ වචන වලින් ඔයයන්ව ඕන පැත්තකට හොල්ලන්න පුළුවන් මට. එළුවේ ක්‍රැවුලෙන් අල්ලලා හතර අතට අදිනවා වගේ, පෙරලනවා වගේ, හොල්ලනවා වගේ මට ඕනනම් මගේ වචන වලින් ඔබව එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ඇතුළාන්තේ ශක්තිමත් කරගෙන නැහැ කියන එකනේ. එසේ වෙනකල් සතුට සමාදානයේ සැනසෙල්ල ගැන පැතුමක්ම විතරයි. ඇයි? අනුන්ගේ වචන වලින් අපේ හිත පෙරලිලා යනවා. අපේ සැනසෙල්ල තියෙන්නේ කියන්නේ අනුන්ගේ වචන වල මිසක අපේ හිතේ නෙවෙයි. අපේ සතුට තියෙන්නේ කියන්නේ අනුන්ගේ වචන වල මිසක අපේ ඇතුළාන්තේ හැදිච්ච එකක්, ගොඩ නැගිච්ච එකක් නෙවෙයිනේ. රියදුරු මහතුරුන්ගේ සංසුන් භාවයේ තියෙන්නේ එයාගේ අතේ නෙවෙයි බොහෝ විට. අනෙක් රියදුරන්ගේ අතේ. එයාලා ඒ පැතිවලට සිග්නල් දාලා හැරෙව්වොත් හොඳයි. නැත්තම් ඒසි කරපු වාහනවලත් මිනිස්සුන්ට දාඩි දානවා. බලන්න නැද්ද කියලා හොඳට. මේ කියන්නේ ඇයි? අපි හැම දෙම වෙනස් කළා අලුත් වෙන්න කියලා. අපේ සිතවිලි සහ සිත අලුත් කරන්නේ නැතුව. ඒ නිසා සැපය සැනසෙල්ල පිණිස ඇතුළ වෙනස් කිරීමයි කරන්න ඕන. ධර්මාශෝක පෙර ඡණ්ඩාශෝක. ඡණ්ඩාශෝකට බැරි වෙච්ච එකම දේ කාලිංග යටත් කරගන්න විතරයි. හැබැයි පස්සේ ඒකත් කළා. මුළු ජම්බු ද්වීපෙටම අධිපතිය වුණා. ඡණ්ඩාශෝක මුළු ජම්බු ද්වීපේටම අධිපති වෙලා හැරිලා බලද්දී දැන් මුළු ජම්බු ද්වීපෙම රජ සැපේට උරුමකාරයා. ආය රජ සැපේට එහා සැප තම මොකද්ද මනුස්ස ලෝකේ? මේ භෞතික කාම ලෝකේනේ. ඒකනේ සැපේ ලෞකික ලෝකේ. හැබැයි ඒත් සැනසෙල්ලක් නැහැ. ඇයි? අධිරාජ්‍ය වෙලා පින්නතුනේ රජ සැප හොයාගෙන හැරිලා බලනකොට ඒ රජ සැපේ ලැබිලා තියෙන්නේ කාලිංගයේ මිනිස්සුන්ගේ මල කඳන් උඩින්.
දෙමව්පියෝ මැරිලා දරුවෝ විලාප තියෙනවා. යුද්ධයට ගියපු දරුවෝ මැරිලා දෙමව්පියෝ විලාප තියෙනවා. ස්වාමියා මැරිලා බිරින්දෑවරු විලාප තියෙනවා. ඒ බිරින්දෑවරු සමහරු ගැබිනි මව්වරු ඒ දරුවෝ පුංචි දරු පැටව් උකුලේ තියාගෙන අඬනවා. තවත් සමහරුන්ගේ අතක් නැහැ, කකුලක් නැහැ, සමහරුන්ගේ කකුල් දෙකම නැහැ, තවත් සමහරුන්ගේ බෙල්ල වෙන කොහෙවත්, කඳ වෙන කොහෙවත්. චණ්ඩාශෝක අධිරාජ්‍යයට පේන්නේ ඒ ටික. දැන් රජුරවන්ට තේරෙනවා කාලිංගේ දිනුවා තමන් පෙරදුනා. කාලිංගේ දිනාගත්තා. හැබැයි දැන් තමන්ට තේරෙනවා තමන් පෙරදිලා කියලා. පින්වත්නි, රාජ්‍ය සැපේවත් විඳ ගන්න බැරි වුණානේ. තැවි තැවි හිටියේ විලාප හඬා. ඇයි එයා සතුට හෙව්වේ, සැපය හෙව්වේ සැනසෙන්න පුළුවන් ක්‍රමයකින් නෙවෙයි. සතුට ගතටත් දැනෙන්න පුළුවන්, සැනසෙල්ල හිතට දැනෙන එකක්. අනුන්ගේ දේවල් උදුරගෙන වඩාගෙන විනාශ කරගෙන ගෙවල් හදන්න අපිට පුළුවන්. ඒ ගෙවල් වලට ඇඳන් ගන්නත් පුළුවන්. ඒ ඇඳන් වලට මෙට්ට ගන්නත් පුළුවන්. හැබැයි ඒ ඇඳන් වල නිදියන්න බෑ. ඒ ඇඳන් වල නිදියන්න බෑ පින්නතුනේ. ඇයි? ඒ සැප හොයාගත්තේ සැනසෙන්න පුළුවන් පාරකින් නෙවෙයි. ඒ නිසා ජීවිතේ පළවෙනි දේ අපි ඉගෙන ගන්න ඕන මොකද්ද? මේ ලෝකයක් අහන දේශනාවක්. ජීවිතයේ සැනසෙල්ල හොයන්න. ජීවිතේ සැනසෙල්ල හොයන්න. සැපයම නෙමෙයි. සැපය උනත් හොයනකොට හොයන්න සැනසෙන්න පුළුවන් ක්‍රමයකින්. හැබැයි උඩුමහල් තලාවට වෙලා ඉන්න චණ්ඩාශෝක රජුරෝ මුළු ජම්බුද්වීපෙටම අධිපතියා වෙලා සැපයක් නැහැ, සැනසෙල්ලක් නැහැ. පාරේ පාත්‍රේ විතරක් අතේ තියන් වඩින පුංචි සාමණේරයන් වහන්සේ දැකලා නිහිත පෙරළුනේ. උන්වහන්සේට රජ සැපේ නැහැ, නිවන් සැපයෙන් සැනසিলা. රටේ රජකම තියෙන රජාට නැති සැනසෙල්ල අතේ පාත්‍ර විතරක් තියෙන සාමණේරයන් වහන්සේට තිබුණා. තේරෙනව නේද? ඒ නිසා තේරුම් ගන්න, ඇති තැනමයි සැප කියලා හිතන්නත් එපා. ඒ හින්දා ඔක්කොම නැති කරගන්න ඕන කියලා හිතන්නත් එපා. මොකද ඔබ භික්ෂුවකගේ භූමිකාවේ නෙවෙයිනේ ඔබ ඉන්නේ. ඔයත් ගිහි අයනේ. ඒ නිසා ඔබ උපයන්න. හැබැයි අපරාධ නොකර. ඒ උපයපු දේවල් මත් වෙන්නේ නැතිව, පිස්සු වැටෙන්නේ නැතුව පරිහරණය කරන්න පුරුදු වෙන්න. එච්චරයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්න පින්වත්නි, ඇතුළම වෙනස් කරන්න. ඇතුළාන්තේ වෙනස් කරන්න, සෑම තැනකම සමාන සිතක් පවත්වන්න පුරුදු වෙන්න. සැපේ, සැනසෙල්ල, සතුට කියන එක පිටස්තර තැන්වලට දෙබාර දෙන්න එපා. ඔබේ සැනසෙල්ල පිටස්තර තැනකින් නම් ඔබේ සතුට, සමාදානයේ, සැනසෙල්ල හොයන්නේ ඔබ හිස් මිනිස්සෙක් කියන එක නේ කියන්නේ. නේද? ඒ නිසා ඇතුළ වෙනස් කරගනිමින් යන්න. එහෙම වුණොත් මේ පැතුම ලබන අවුරුද්දේ තියන්න ඕන වෙන එකක් නැහැ. සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා. හැම දෙනාගේ ජීවිතවලට ධර්මයේ ආලෝකය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ කොළඹ පදිංචි පින්වත් ධම්මික කලපුගේ මහත්මාණන්, අමාලී කලපුගේ මහත්මිය, අනුෂංග උවිනි උදුල් යන පින්වන්ත දරු පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ විශේෂයෙන් ධර්ම දානයමයි ප්‍රධාන අරමුණ. එහෙත් කුමන හෝ අරමුණක් තබන්නට ඕන නිසා මිය ගිය අයටත් පින් දෙන බවයි
පේන්නේ. ඒකත් හොඳයි. මේ ගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කරනවා. ලෝකවාසී සියලු දෙනාටත් සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, රැස් කරගත් උදාාරතර කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ මේ පින් අනුමෝදන් වීමෙන් සැපතට පැමිණෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරූ ඔබටත් හිමින්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනය, සැප ජීවනය උදා වේවා. බුදුපසේ බුදුමහරහත් උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා, උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහිම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසේවා. සාදු සාදු සාදු. සදහවත්නි, ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජාවන් සිදු කරන්නටයි පින්වත් දායක පිරිසට අප දැන් අවස්ථාව ලබා දෙන්නේ. 2022 නව වර්ෂයේ උදාවත් සමගින් බෞද්ධ රූප වාහිනිය